සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මයේ මතකට දීලා අපට දහම් මඟ පෙන්වලා දෙමින් නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ ඉගෙන ගන්න ලැබෙද්දී ජීවිතයට ලැබෙන යහපත මෙපමණයි කියලා පමන කරන්න බෑ. මොකද අපි හැමදෙනාම පින්වතුනි සසර ගමනක අතරමං වෙලා ඉන්නයි. ඒ සසර ගමන පුරාවට කර්මයේ දායාද කරගෙන එක එක ලෝකවල සැරිසරණයි. ඒ සැරිසරීම් පටන් ගත්තු කාලේ පණවන්න බැරි තරම් දීර්ඝයි. ඉතින් ඒසා අති දීර්ඝ සසර ගමනක අපි වැටිලා ඉන්නවා කියන කාරණාව අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ සද්ධර්මයෙන් තමයි පෙන්වලා දෙන්නේ සසරේ තියෙන අනතුරුදායක බව. සතර අපායේ වැටුනහම තියෙන දුක්ඛිත බව ගැන පෙන්වලා දෙන්නේ සද්ධර්මයෙන්. ඒ වගේම පින්නතුනේ ඒ සද්ධර්මයේ ගැන දැනගන්න ගුණයක් දියුණු කරගන්න ජීවිතේට පරිසරයක් සැකසෙන්නේ සත්පුරුෂ ඇසුරක් ලැබුණොත්. ඒ සත්පුරුෂ ඇසුර නොලැබුණොත් ඒ කෙනාගේ ජීවිතේට වෙන විනාශය මෙපමණයි කියලා කියන්න බෑ. කළ යුතු දේ කියලා හිතාගෙන නොකළ යුතු දේ කරයි. හොඳ දේ කියලා හිතාගෙන අයහපතට තියෙන දේ කරනවා. පින්පව් ගැන කල්පනාවක් නැහැ. කුසලයේ අකුසලයේ ගැන කල්පනාවක් නැහැ. ඒ කෙනාට වරදින්න තියෙන ඉඩ 100,000 වාරයකින් වැඩි. එතකොට පින්නතුනි අපේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ගලපා නොගන්නා තාක් මේ අනතුරු ඒ ආකාරයෙන්ම තියෙනවා. ධර්මයේ පුරුදු කරන කෙනෙකුටත් නොඑක ආකාරයේ බාධක කරදරකම් කටළු ඇති වෙනවා. එතකොට ඒ දේවල් ඇති වෙන්න හේතු වෙන දේ තමයි ධර්මයට අනුව නුවණින් කල්පනා නොකිරීම. අයෝනිසෝ මනසිකාරය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට සත්පුරුෂ ආශ්‍රයයක් ලැබෙද්දී සද්ධර්ම ශ්‍රවණය ලැබෙද්දී ඒ ගුණදහම් වඩන්න පරිසරයක් ලෝකේ ඇති වෙනවා. ඒ වගේ ගුණදහම් වඩන්න පරිසරයක් ඇතිවීම ලෝකේ අතිශයින් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නට ඕනේ ඒ සත්පුරුෂ ඇසුරක්මයි. ඒ සත්පුරුෂයන්ගේ ඇසුරින්මයි ජීවිතයට යහපත ඇති වෙන්නේ, සැපේ උපදින්නේ, සුගති රැකවරණ සැලසෙන්නේ, සසර දුකින් නිදහස් වෙන්න පරිසරය ලැබෙන්නේ. ධර්මයේ පුරුදු පුහුණු කරගන්න යම් ඉඩක් සැලසෙනවා නම් ඒ ගුණෝතුන්ගේ ඇසුරින්මයි ඒ දේ ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ පිහිට ලබනවා කියන එක නිතර ලැබෙන දෙයක් නෙවෙයි. කල්ප ගානකට දුර්ලභව ලෝකයට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. සමහර කල්ප තියෙනවා 100,000 ගණන් ලෝකයට සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. බුද්ධ කියන වචනේවත් අහන්න ලැබෙන්නේ නැහැ. සමහර විට කෙනෙක් කලාතුරකින් මනුස්ස ලෝකෙට එනවා කල්ප ගානක් දුගති ලෝකවල වැටි ඉඳලා. අවාසනාවට ඒ කිනා එන කාලෙ වෙනකොට සද්ධර්මයේ නැති කාලයක් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයක් ලෝකෙ නැති කාලයක් වෙන්න පුළුවන්. සසර ගැන කතා වෙන කාලයක් නොවෙන්න පුළුවන්. එහෙම කොතෙක් නම් අපිට සසරේ සිද්ධ වෙලා ඇද්ද? ඒ අනතුරුදායක පරිසරය අතරින්
කලාතුරකින් ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ ධර්මයෙන් ජීවිතයට සලසා ගන්න යහපත ඇති කරගන්න නුවණැති අය මහන්සි ගන්නවා. ජීවිතේට වෛර ක්‍රෝධයන්ගෙන් යට වෙලා වාසය කළා නම් ඒකෙන අඳුන ගන්නවා අනේ මං මේ වෛරයෙන් ක්‍රෝධයෙන් තරහෙන් ඇවිසිලා වාසය කළොත් ඒක මටම වෙන අයහපතක්. ඒවා බැහැර කරලා කෙනෙක් ජීවිතේ කරුණාව මෛත්‍රිය ආදී ගුණධම් ඇති කරගන්නවා. ඒ ගුණ නුවණින් වැඩෙන කෙනාට ජීවිතයේ සැබෑම සැපය ඇති වෙනවා. සුගතිය කරා යන මාවත විවර වෙනවා. ධර්මාවබෝධයට පින මෝරන්න ගන්නවා. පින්නතුනි අපේ ජීවිතේට හැම තැනකටම මිනිසුන් අතර වේවා දෙවියන් අතර වේවා යම් සුගතියකද ඒ වගේම සතර අපායද කොතැනකත් බුදුරජාණන් වහන්සේ වදාලා පින කියන දේ සැපේ උපද්දවලා දෙන්නේ. දැන් අපි ගත්තොත් සත්තුන්ගේ ලෝකේ සමහර සත්තු ඉන්නවා හොඳට සුව පහසුව ලබන. ඒ සත්තුන්ගේ ලෝකෙ ඉපදිලත් ඒ සතාට ඒ වගේ පහසුවක් යම් විදිහකින් පොඩ්ඩක් හරි හම්බ වෙනවනම් සසරේ කරපු පිනක විපාකයක් සසරේ කැරකිලා එනවා. හැමදේම සිද්ධ වෙන්නේ කර්මයට නෙවෙයි. නමුත් කර්මය කියන දේ ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා අපේ සසර ගමන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතේට යහපත සලසා ගන්න කැමති කෙනා ඒ සද්ධර්මයේ තුල ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වෙන්න කියලා. ඉතින් අද දවසේ පින්නතුනි ඔබට ඒ වගේ ප්‍රමාදී නොවි යහපත ඇති කරගන්න ජීවිතයට උපකාර වන උතුම් වටිනා දහම් කාරණා කිහිපයක් තමයි ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. ධම්මපදයේ සහස්ස වර්ගයේ තියෙන ගාථා රත්නයන් කිහිපයක් අපි නිදාන කතාවත් එක්ක ඒ ගැන ඉගෙන ගමු. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සවැත් නුවර වැඩ සිටිද්දී එක් අවස්ථාවක ඒ ප්‍රදේශයේ හිටියා දීඝලංගික කියලා එක්තරා නගරයක ඒ ප්‍රදේශයේම වාසය කළ බ්‍රාහ්මණවරු කීප දෙනෙක් හිටියා. ඉතින් එතන තවුස්දම් පුරන තාපස පැවිද්දෙන් පැවිදිලා ඉන්න පිරිසක් ඒ ප්‍රදේශයේ හිටියා. මේ පිරිස අතරේ ඒ යහළුවෝ දෙන්නෙක් බ්‍රාහ්මණ ජීවිතයෙන් තවුස්දම් පුරමින් වාසය කළා. එක තාපස කෙනෙක් කාලයක් අවුරුදු 30-40 ගාණක් තවුස්දම් පුරලා පස්සේ ගිහි ජීවිතයට පත් වෙලා විවාහ වෙලා දරුමල්ලෝ එක්ක ජීවත් වුණා. දැන් මේ තාපසින් වහන්සේට දරුවෙකුත් ලැබිලා ඉන්නවා. මෙහෙම ඉන්නකොට මේ අර අනික් තාපසයා අර කලින් හිටපු වැඩිමහල් තාපසින් වහන්සේ ළඟට අර තමන්ගේ බිරිඳත් එක්ක දරුවත් එක්ක කරගෙන අරන් ගියා. ගියාට පස්සේ දැන් බොහෝ කාලෙකින් ආවේ. අර තාපසින් වහන්සේ අර කලින් දැන් ගිහි බවට පත් වෙලා ඉන්නේ ඒ තාපසයාට සෙත් පැතුවා. ඔබට දීර්ඝායුෂ වේවා කියලා. සෙත් පැතුවා. ඊළඟට බිරිඳට සෙත් පැතුවා. හැබැයි දරුවට සෙත් පැතුවේ නැහැ. මේ සිද්ධිය දකිද්දී අර බ්‍රාහ්මණයා එකපාරම කලබල වුණා. කලබල වෙලා අර තාපසින් වහන්සේගෙන් අහනවා ඇත්තටම ඔබ මටත් සෙත් පැතුවා. ඒ වගේම මේ මගේ බිරිඳට සෙත් පැතුවා. ඊළඟට මේ දරුවට සෙත් පැතුවේ නැහැ. දරුවට මොකක් හරි කරදරයක් තියනවද? අනතුරක් තියනවද? ඇයි මෙහෙම දීර්ඝායු වේවා කියලා සෙත් නොපැතුවේ කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ අර තාපසින් වහන්සේ කියනවා මේ දරුව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා. මට ඒ බව පේනවා කිව්වා. මේ දරුවගේ ආයුෂ ඊටාම සුළු කාලයයි තියෙන්නේ. තව දරුවා අවුරුදු කීයක් ජීවත් වෙයිද දන්නේ පොඩි කාලයක් තමයි ජීවත් වෙන්නේ. ඉතින් අවුරුදු ගාණක් ඉන්නවද කියලා කියන්න අමාරුයි. ඉතින් මට තේරෙන හැටියට නම් තව දවස් 7-8කට වඩා ආයුෂ නැහැ වගේ. ඊටාම පුංචි කාලයක් තමයි ආයුෂ තියෙන්නේ කියලා අර අම්මටයි තාත්තටයි කිව්වා. දැන් මේ අම්මයි තාත්තයි තමන්ගේ දරුවට තව පොඩි කාලයක් ආයුෂ තියෙන දවස් කීපයක් කියලා අහද්දි මොනව හිතෙන්නේ නැද්ද? දරු සිඟිත්ත වඩාගෙන අරගෙන ගියේ වඳින්න. දැන් මහා විපතක් ගෙන අහන්න ලැබුණේ. දැන් සිහි කල්පනාවක් ඇති කරගන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඉතින් කලබල වෙලා හොඳටම දුකටපත් වෙලා අනේ තාපසතුමනි මෙහෙම වෙන්න හේතුව මොකද්ද? අනේ මේකෙන් බේරෙන්න පිළිවෙලක් නැද්ද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ අර යාළුවා වෙච්ච
කලින් යාළුවා වෙච්ච තාපසයෙක් නිතකොට. ඉතින් ඒ බ්‍රාහ්මණයට කිව්වා අනේ මේකෙන් බේරෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මට කොහොම හරි කියන්න මට මේකෙන් බේරෙන ක්‍රමයක් තියෙනවද කියලා කියන්න කිව්වා. ඒ වෙලාවේ කිව්වා ඕකට මට නම් තේරෙන හැටියට මේක එක දෙයක් තියෙනවා. අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ගිහිල්ලා මුණ ගැහෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ නිසා සක්දෙවිඳුත් මිනිස් ලොව ආයුෂ අවුරුදු 3,60,00,000ක් ආයුෂ වලින් අවුරුදු වලින් ආයුෂ ලබාගෙන නැවත සක්දෙව් තනතුරටපත් වුණා කියලා අහලා තියෙනවා කියෝ. එතකොට මේ තාපසින් වහන්සේත් යම් දෙයක් දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ ආයුෂ ලැබුවා කියලා මං අහලා තියෙනවා. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නම් මේ කාරණේට හරිම පිළිතුරු දෙයි. මේ ප්‍රශ්නේ විසඳලා දෙයි කියවා. ඉතින් ඒ වෙලාවේ අනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ තපස් ක්‍රම වලට හරි විරුද්ධයි නෝයි. ඒ නිසා අපි කැමති නෑ නෝයි කියලා කිව්වා. කියනවා මේ වෙලාවේ මාන්නයට කතා කරන්න කාරණා නොවේ. මේ වෙලාවේ තියෙන්නේ තමන්ගේ ළමයාගේ ජීවිතේ බේරගන්න එක. මේ අනතුරුදායක වෙලාව. ඉතින් ඒ නිසා මේ ළමයා ගැන කතා කරන්න කියලා කිව්වා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ බ්‍රාහ්මණයා තමන්ගේ දරුවත් වඩාගෙන එක් කරගෙන ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණයාට සෙත් පැතුවා දීර්ඝායුෂ ලැබේවා කියලා. ඊළඟට බිරිඳට සෙත් පැතුවා දීර්ඝායුෂ වේවා කියලා. හැබැයි අර ළමයාට සෙත් පැතුවේ නැහැ. ඒ වෙලාවෙත් කලබලයටපත් වෙලා අනේ ස්වාමීනි අපට සෙත් පැතුවා වගේම මේ දරුවටත් සෙත් පතන්න කියලා කිව්වා. පින්වත් බ්‍රාහ්මණය මේ දරුවට ආයුෂ තියෙන තව 7 දවසකට විතරයි. සසරේ වෛර බැඳගත් අවරුද්ධක නම් යක්ෂයෙක් දින 7කින් මේ දරුවව සොයාගෙන එනවා. ඇවිදින් මොහුව බිලිගන්නවා. මේ දරුවට ඇති අනුතුරු මේකයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දකිනවා සසරේ කලින් ජීවිතයක වෛර බැඳගෙන ආපු යක්ෂයෙක් මේ දරුව පස්සෙන් පන්නගෙන එනවා. තව දවස් 7කින් ඇවිල්ලා මේ දරුවව බිල්ලට ගන්නවා. බුදුරජාණන් වහන්සේ අහවල් කෙනා තමයි මේ දෙයට එන්නේ කියලා දැක්කා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අර කාරණාව කීවට පස්සේ අම්මයි තාත්තයි හොඳටම විලාප තියලා අඬන්න ගත්තා. අනේ අපේ එකම දරුවා. අනේ මේ දරු සම්පත තරම් වෙන දෙයක් අපිට නැහැ. මේ දරුවා නැති වුණොත් අපි ජීවත් වෙලා මොනව කරන්නද කියලා කෑ ගහන්න ගත්තා. අඬන්න වැළපෙන්න ගත්තා. අනේ ස්වාමීනි අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන මේ දරු සිඟිත හදාගත්තේ. අනේ අපට ඒ යක්ෂ උපද්‍රවයෙන් මේ දරුව බේරගන්න උපායක් කියලා දෙන්න කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්වත්නි ඔබේ නිවසේ මණ්ඩපයක් තනන්න කිව්වා. ආසන පිළියෙල කරලා සංඝයා නිවසට වඩම්මන්න කිව්වා. සංඝරත්නය වඩම්මලා සතියක් පුරාවට ධර්මයන් සජ්ජායනා කරන්න කිව්වා. පිරිත් ධර්මයන් සජ්ජායනා කරලා සෙත් පතන්න කිව්වා. ඉතින් මේ පිරිත් ධර්මයන් සජ්ජායනා කරද්දී රැස් වෙන පින සිහි කරලා ඒ පිනෙන් ආරක්ෂාව සැලසේවා කියලා සෙත් පතන්න කිව්වා. ඉතින් අර බ්‍රාහ්මණයා තමන්ගේ නිවසේ බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින්ම දින 7ක් පුරාවට සෙත් පිරිත් සජ්ජායනා කරමින් අර විදිහට කටයුතු කළා. බුදුරජාණන් වහන්සේත් අවසාන දවසේ වැඩම කළා. අනන්ත බුද්ධානුභාවය පැතිරිලා යද්දී සක්වල දෙවියෝ පවා පැමිණුණා. අර යක්ෂයාට අවසර තිබුණේ බිලිගන්න ළඟට එන්න. එතකොට බොහෝ දුර ඈත තමයි යොදුන් ගානක් දුර තමයි කියන අර යක්ෂයා ඈතටලා හිටියේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැක්කා. ඉතින් අර යක්ෂයා දුර ඈත ඉඳලම බියටපත් වෙලා කියන්න ගත්තා මට බිලිගන්න කිට්ටු වෙන්න පුළුවන් කමක් නැහැ. යොදුන් 12ක් ඈතින් තමයි කියනවා මම ඉන්නේ. ලං වෙන්නවත් කිට්ටු වෙන්නවත් බෑ කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය නිසා. අද මම මේ වෛරය අත්හරිනවා. මේ බිල්ල ගන්න ගියොත් මම්මයි අමාරු වැටෙන්නේ කියලා යක්ෂයා අර බිල්ල අතෑරියා. ඒ වෙලාවේ යකා ඒ බිල්ල අතෑරලා යන්න ගියා. ඉතින් 8 වෙනි දවසේ උදේ අර දරුවා ලවා බුදුරජාණන් වහන්සේට වන්දනා කෙරෙව්වා. අන්නේ වන්දනා කරද්දී බුදුරජාණන් වහන්සේ ගාථාවකින් ආශිර්වාද කළා. දැන් මේ පින්නතුන් හැම කෙනෙක්ම ඒ ගාථාව අහලා ඇති. ඉතින් ඒ ගාථාවේ නිදාන කතාව මෙන්න මේ දේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආනුභාවයෙන් සෙත් පැතුවා.
ඒ ආනුභාවයෙන් සිත සැලසිලා තෙරුවන්ට ගරු සත්කාර දැක්වීමේ ආනිසංසයෙන් අර කුමාරයාට දීර්ඝායුෂ ලැබුණා. ඒ නිසා ඒ කුමාරයාට නමක් ලැබුණා දීඝායු කුමාරයා කියලා. ඉතින් මේ දීඝායු කුමාරයා ගැන අර බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගිහිල්ලා වන්දනා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් වදාලා සීල් ගුණ ධම් වලින් පිරුණ වැඩිහිටි ගුණ නුවණින් යුතු යහපත් උතුමන්ට යම් කෙනෙක් නිතර වන්දනාමාන කරනවා නම් ආයුෂයෙන් පැහැපත් බවෙන් සැපයෙන් බලයෙන් යුතුව මේ සිව් කාරණා වලින් නිරන්තරයෙන් ඒ කෙනා වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා අර කුමාරයාට ආයු වඩන කුමාරයා කියන නම ඇති වුණා. පින්නතුනි, ඉන්ද්‍රිය දමනයෙන් යුතු කාය වචනය සිත හික්මවන අකුසලයෙන් නොයදුණු, ඒ වගේම ඊර්ෂ්‍යාව, කුහක ගති නැති, දුෂ්ට ගති නැති, ක්‍රෝධ නොකරන, පලිගන්න කල්පනා කරන්නේ නැති සිල්වත් ගුණවත් උතුමන්ට යම් කෙනෙක් ගරු සත්කාර දක්වනවද, අන්නේ උතුමන්ට ගරු සත්කාර දැක්වීම නිසා ඒ කෙනාගේ ජීවිතේට බොහෝ යහපත රැස් වෙනවා, බොහෝ පින් රැස් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ ගුණවතුන්ට වන්දනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ගැන වදාළා. ඉතින් පින්නතුනි, ඊළඟට තව ලස්සන සිදුවීමක්. සවැත් නුවර සදහැවත් පින්නතුන් 30 දෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. මේ පැවිදි වුණ පින්නොත් පිරිස දුර ඈත පළාතකට වැඩම කරන්න පිටත් වුණා. ඉතින් ඒ කාලේ ඒ දුර ඈත පළාතට වැඩම කරන්න පිටත් වෙන්නේ යද්දී බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමයි පිටත් වෙන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ භික්ෂූන් වහන්සේලා පිරිසට යම් අනතුරක් තියෙනවා. අතරමඟ යම් ගමකදී හොරු කණ්ඩායමක් පහර දීලා අපවත් කරන්න එනවා. යම් අනතුරක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා තව සාමණේර ස්වාමින් වහන්සේ නමකුත් කැටුව වැඩම කරන්න කිව්වා. දැන් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඩම කරලා අර බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාව අර ස්වාමින් වහන්සේලා කිව්වා. එහෙම පැවසුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අපිට තව සාමණේර ආයස්මතුන් කෙනෙක් කැටුව මේ ගමන වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ කිව්වා. ඒ වෙලාවේ එතන සාමණේර ආයස්මතුන් කෙනෙකුට හිටියේ අවුරුදු 7ක සංකිච්ච සාමණේරයන් වහන්සේ. 7 ඇවිරිදි සංකිච්ච සාමණේරයන් වහන්සේ තමයි මේ ගමනට වැඩම කරන්න ඉන්නේ කියලා අර 39ක් පමණ වූ භික්ෂූන් වහන්සේලාට අර සංකිච්ච සාමණේරයන් වහන්සේත් සමග වැඩම කරන්න කියලා වදාළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුංචි සාමණේරයන් වහන්සේව අර පිරිස එක්ක වැඩම කරන්න බාර කරද්දී අර ගොඩාක් වයසින් මෝරා සිටි ඒ භික්ෂුන් මේකට කැමති වුණේ නැහැ. දොස් කීවා. නින්දා කළා. මේ වගේ පොඩි ශ්‍රමණයන් වහන්සේ නමක් එක් කරගෙන ගිහිල්ලා අපිට තමයි මේ ශ්‍රමණයන් වහන්සේත් බලන්න වෙන්නේ කියලා. ඒ වෙලාවේ අර සංකිච්ච සාමණේරයන් වහන්සේ අභීතව ප්‍රකාශ කළා, මම මේ ගමනට වැඩම කරවන්නේ භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ මා ගැන දන්නා නිසාවේ. ඒ නිසයි මට මේට වැඩම කරන්න කියලා තියෙන්නේ කියලා. ඉතින් ඒ කාරණාව කීවට පස්සේ අර භික්ෂූන් ඒකට කැමති වුණා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා පිරිස අර සංකිච්ච සාමණේරයන් වහන්සේත් සමග ගමින් ගම චාරිකාවේ වැඩම කරගෙන යද්දී 1000ක් පමණ ශ්‍රද්ධාවන්ත උපාසක පිරිස ඉන්න එක ගමක් අස්සල වනාන්තරයක නැවතුණා. මේ වනාන්තරයේ නැවතිලා ඒ වනාන්තරයෙන් වැඩ ඉන්න කුටි සේනාසනත් හදලා දුන්නා. ඉතින් මෙහි නැවතිලා වස්සාන කාලේ ඒ කාලේ වන භාවනා කරන්න ගත්තා. එහි නැවතිලා ඉන්නකොට ඒ වනාන්තරයට හොරු කණ්ඩායමක් කඩා වැදුණා. 500ක විතර හොරු පිරිසක්. මේ හොරු පිරිස එක මහා රුක්ෂයක් ළඟට ගිහිල්ලා ඒ රුක්ෂ දේවතාවට බාරයක් වෙනවා අපිට හොරකම් හරි ගියොත් කියලා පොරොන්දු වෙලා. ඉතින් ඒ දෙවියට බාර වුණා කියලා හිතලා බාරය ඉෂ්ට කරන්න මිනිස් බිල්ලක් තමයි බාර වෙලා හිටියේ. ඒ කාලේ හැම දේවල්
හරියට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අර වනාන්තරයට ආපු හොරුන්ට බිල්ලට කෙනෙක් හොයාගෙන යද්දී අර ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කර කර හිටපු වයසක සීයා කෙනෙක් ඒ පාරේ ආවා. මේ සීයා මේ බිල්ලට අල්ලගමු කියලා හොරු කණ්ඩායමක තුල අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ හොරුන්ට කෑ ගහලා කිව්වා අනේ මං වගේ වයසක කෙනෙක් මේ කිසි බලයක් නැති මහා පිනකුත් නැති මං වගේ කෙනෙක් මරන්න එපා මේකට. අර මහා පින්වන්ත පින් ඇති අය ඉන්නවා. ඒ පින් ඇති අය අතරින් එක්කෙනෙක් ගත්තොත් ඔබලගේ දෙවියොත් ගොඩාක් සතුටු වෙයි කිව්වා. ඉතින් ඒ කාරණාව අහලා කොහෙද ඉන්නේ කියලා හොය වගේ කිව්වා අන්න අහවල් වනාන්තරේ අහවල් තැන ඉන්නෝ. කොහොමද ඒ අය හොයාගන්නේ අපි? අසවල් තැන මේ වගේ gediya නාද කරන්න තියෙනවා. ඒ gediya නාද කරාට පස්සේ gediයට තට්ටු කරද්දි සද්ද කරද්දි ඒ ශ්‍රමණයන් වහන්සේලා වඩිනවා කිව්වා එතෙන්ට. ඊට පස්සේ හොරු කණ්ඩායම ගිහිල්ලා අර විදිහටම කියපු විදිහට gediya ගැහුවා. දැන් අර වයසක සීයා තමන්ව බේරෙන්න ඕනෑවට කිව්වේ. හැබැයි තමන්ට කල්පනාවක් නැහැ තමන්ට යම් යහපතක් ඇති කරලා දෙන්න. යහපතට උපකාර කළේ මෙතන ඉන්නවෑ කියලා. ඉතින් කොහොම හරි අර gediya නාද කරාට පස්සේ අර ස්වාමීන් වහන්සේලා 31 නම මෙතෙන්ට වැඩියා. වැඩියට පස්සේ හොරු කිව්වා අපි ආවේ නර බිල්ලක් ගන්න. මෙතනින් එක නම අපට ඕනේ බිල්ලට ගන්න. ඉතින් ඒ වෙලාවේ අර එක එක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙද්දී සංකිච්ඡ සාමණේරයන් වහන්සේ ඉදිරිපත් වුණා. ස්වාමීනි ඔබ වහන්සේලාට තාම මේ බුද්ධ ශාසනයේ කළ යුතු කෘත්‍යයන් බොහෝ තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මම මේ ගමනට යොමු කළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගමනට මාව යොමු කළේ. ස්වාමීන් වහන්සේලාට මේ සිද්ධ වෙන විපත ගැන දැකලා. ඒ නිසා මේ විපතින් ගැලවීම පිණිසයි මාව යොමු කළේ. ඒ නිසා මම ඉදිරිපත් වෙනවා. ස්වාමීන් වහන්සේලාගේ කටයුතු ස්වාමීන් වහන්සේලා කරගන්න කියලා ඒ සසුන් පිළිවෙතේ දෙන්න කියලා සංකිච්ඡ සාමණේරයන් වහන්සේ ඉදිරිපත් වුණා. හොරා අරගෙන ගිහිල්ලා කොහොම හරි අර බිලි පූජා තියෙන තැනට මේ පුංචි සාමණේරයන් වහන්සේ අරගෙන යනවා. හොරු කණ්ඩායම කතා වුණා හරි පුදුමයි. මෙතෙන්ට නොයේක් පිරිස් අපි බිල්ලට අරගෙන ආවා. ඒ එන අය අරගෙන එද්දි ජීවිතේ ඉල්ලලා ජීවිතේ යදිනවා. නමුත් මේ පුංචි ශ්‍රමණයන් වහන්සේ කිසි බයක් නැති ගැනීමක් නෑ නෝයි. ඉතින් මෙහෙම කතා වෙලා අර දංගෙඩියට අරගෙන ගිහිල්ලා කඩුවෙන් හිස ගසා දාන්න තිබ්බ බෙල්ල. තියලා කොටනවත් එක්කම කඩුව වීසි වෙලා ගියා. හොරු බය වුණා, සලිත වුණා. ආයෙ පාරක් කඩුව ගත්තා. ඊළඟ පාරෙන් කොටන්න හදනකොට ඒ පාරත් ඒ වගේ වුණා. අවසානයේ මේ හොරු හොඳටම බය වෙලා තැතිගෙන සංකිච්ඡ සාමණේරයන් වහන්සේ ළඟ වැඳ වැටුණා. ඒ වෙලාවේ සංකිච්ඡ මහරහතන් වහන්සේ මේ හත් හැවිරිදි සාමණේරයන් වහන්සේ මහරහතන් වහන්සේ නම සංකිච්ඡ මහරහතන් වහන්සේ වදාලා මට මරණය කියන්නේ සනීප වෙච්ච ලෙඩක් කියලා. ඒ නිසා මේ මරණය ගැන මට 아무තු බියක් නැහැ කියලා. ඒ වෙලාවේ මේ හොරු 500ම ඒ සංකිච්ඡ සාමණේරයන් වහන්සේ ළඟ දන ගහලා වැඳ වැටුණා. අනේ අපටත් ඔය උතුම් විමුක්තිය ලබා දෙන්න මේ සොරකමින් පළක් නැහැ කියලා ශාසනය පැවිදි වුණා. ඒ 500ක් දෙනා සමගින් අර ස්වාමීන් වහන්සේලා වැඩ සිටිය තැනට සංකිච්ඡ මහරහතන් වහන්සේ වැඩම කරලා පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ 500ක් දෙනා රැගෙන වැඩම කළා. ඉතින් මේ 500ක් හොරු බුද්ධ ශාසනයේ උතුම් පැවිදි උපසම්පදාය පිහිටලා අමා නිවන අවබෝධ කළා. බලන්න ඒ කාලේ හොරුන්ටත් වාසනාව තිබුණා ධර්මයේ පිහිටන්න. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංකිච්ඡ මහරහතන් වහන්සේ සිදු කළ මේ ප්‍රාතිහාර්ය දැකලා ගාථාවක් වදාලා. යෝච වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝ. දුස්සීල වෙලා කැළඹිච්ච මනසකින් යුතුව අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා හොඳයි සීල් ගුණධම් වඩමින් බණ භාවනා කරමින් ධර්මෙහි හැසිරෙමින් දැහැමි දිවියක් ගත කරන එක දවස උතුම්ය කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා. ඒ හොරු සියලු දෙනාම බුද්ධ ශාසනයේ පැවිදි බවට පත් වෙලා
අරහත්ත්වයටදපත් වුණා. බලන්න බුද්ධ ශාසනයක් මුණ ගැසුනාම ලෝකෙට සිද්ධ වෙන යහපත. ඊළඟට මේ තව සිදුවීමක්. අනුන්ට උපදෙස් දීම ගැන තියෙන්නේ මේ දේශනාවේ. හරි ලස්සන කතාවක් මේකේ තියෙන්නේ. අනුන්ට උපදෙස් දෙන්න යනකොට පරිස්සම් වෙන්න ඕන ආකාරය ගැන. මේ සිදුවීම සිද්ධ වුණේ කලින් කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ. එක හිතවත් භික්ෂූන් වහන්සේලා දෙනම එකම ආවාසයක වැඩ සිටියා. එතන හිටපු එක ස්වාමීන් වහන්සේ නමකට මේ ශාසනයේ සසුන් බඹසර වාසය කරන්න අකමැත්තක් අරතියක් ඇති වුණා. ඒ වෙලාවේ අනෙක් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා අනේ අර වැඩිහිටි ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මට මේ වගේ අරතියක් ඇති වෙලා තියෙනවා. මේ අරතිය මැඩලන්න මට කල්පනාවක් නැහැ. මට හිතෙන්නම මේ සිවුරුවත් හැරලා ගිහි ගෙදරට යන්න. ඒ වෙලාවේ අර අනික් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කාමයේ ආදීනව කියලා සසරේ තියෙන අනතුරු කියලා ගිහි ගෙදරක විඳින්න තියෙන වද බන්ධන ගැන කියලා නොඑක් විදිහට කාමයේ ගිහි ගෙදර තියෙන මේ ලාමක කාමයේ තියෙන ආදීනව විස්තර කළා. මේවා කියලා දෙද්දි මේ වගේ නිස්සාර කාමයකට වැටුණොත් මා නැවත දුගති ලෝකවල වැටි වැටි යන්න සිද්ධ වුණොත් වෙන විපත කියලා හිතලා මේ ස්වාමීන් වහන්සේ නැවත සසුන් බඹසර වාසය කළා. ටික දවසක් යද්දී අර ස්වාමීන් වහන්සේ එක්ක ආයේ කුටියට වැඩම කරලා ඉන්න වෙලාවක කිව්වා ස්වාමීන් වහන්සේ මම එදා හිතුවේ මං සිවුරු ඇරලා ගියොත් මේ බඩු ටික ඔක්කොම මගේ තියෙන පිරිකර ඔක්කොම ඔබ වහන්සේට පූජා කරලා යනවා කියලා කිව්වා. ඒ කතාව ඇහුවට පස්සේ අර භික්ෂුවට ලෝභ හිතක් ඇති වුණා. හිතුවා ඇත්තට මේ ස්වාමීන් වහන්සේව මේ සිවුරු ඇරලා ගියා නම් මට නෝ මේ කුටි සෙනසුනයිත් වෙන්නේ. එහෙනම් සිවුරු ඇරවන්න නැත්තම් කියලා හිතුණා. ඊට පස්සේ ලාමක හිතවිල්ලකින් කිව්වා ඉතින් ඔය කිව්වට පැවිද්ද විතර නෙමෙයි ගිහි ගෙදරත් සැප සම්පත් තියෙනවා කිව්වා. කියලා ගිහි ගෙදර ගැන පොඩි වර්ණනාවක් කළා. පොඩි මොහොතකට නමුත් මේ පොඩි ස්වාමීන් වහන්සේට ගිහි ගෙදර කාමයේ තියෙන ආස්වාදය ගැන පොඩි වෙලාවකට හිත වැටුණා. ඉතින් ඒ හිත වැටුණ එකෙන් ධර්මයේ හැසිරෙන යම් බාධාවක් ඇති වුණා හිතට. බලන්න මේ පුංචි උපදේශය දැන් පුංචි වචනකින් වෙන වෙනස ජීවිතයට කරන බලපෑම හරි වැදගත් කාරණාවක්. මේ පැවිදි ස්වාමීන් වහන්සේලා අතරේ ගිහි මිනිස්සු මේ ගරහා කර කාමයන් ගැන කී පිරිසිදු සිල්වත් ගුණවත් උපසම්පදා භික්ෂූන්ට ගරහනකොට මොන වගේ විපාක රැස් වෙනව ඇත්ද? ඉතින් මේ ස්වාමීන් වහන්සේට අර ගිහි ගෙදර තියෙන කාමයේ තියෙන ආස්වාදය වර්ණනා කරලා කතා කරපු එක කරේ. නමුත් සිල් ගුණදම් රකින්න මේ ස්වාමීන් වහන්සේට ගොඩාක් බාධා ඇති වුණා. පස්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේ කල්පනා කළා මගේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් මේ. මට කලින් කාමයේ ආදීනව විස්තර කරලා කතා කළා. දැන් මේ ගිහි ගෙදර තියෙන කාමය ගැන තියෙන ආස්වාදේ කතා කරනවා. ගිහි ගෙදර ආනිසංස ගැන කතා කරන්න හදනවා. මේකේ මොකක් හරි පැටලිල්ලක් තියෙනවා කියලා තේරුණා. ඊට පස්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේ වීරිය වඩලා බොහොම ආයාසයෙන් සිල් ගුණ දම් වඩලා ධර්ම අවබෝධ කළා. මේ සිදුවීම වුණේ කාශ්‍යප සම්බුදු සසුනේ. ඒ ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. නමුත් අනිත් ස්වාමීන් වහන්සේට මේ බුද්ධ ශාසනය ධර්ම අවබෝධ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඔන්න සසරේ පුරුදු කළ ගුණ දහම් වලට අනුව ගෞතම සම්බුදු සසුනේ මේ ස්වාමීන් වහන්සේ නැවත මනුස්ස ලෝකෙ ඉපදිලා පැවිදි බව ලැබුවා. මේ ස්වාමීන් වහන්සේ තමයි සප්පදාස මහරහතන් වහන්සේ. සප්පදාස ස්වාමීන් වහන්සේව අවුරුදු 25ක් පුරාවට ධර්ම මාර්ගයේ වඩන්න වීරිය කරනවා. අවසානයේ බැරිම තැන හිතුවා මට කිසිම ගුණ දහමක් වඩා ගන්න මේ සසුන් බඹසර වාසය කරන්න කිසි පහසුවක් නැහැ. මීට වඩා හොඳයි ලාමක ගිහි ජීවිතයට වැටෙනවට වඩා හොඳයි ජීවිතේ නැති වෙන එක කියලා හිතුවා. දැන් ඒ හිතුවේ ඒ තරම් දුකක් කරදර කම්කටොළක් තමයි පැවිදි ජීවිතේදී ඇති වෙන්නේ. ඒක ගිහි ජීවිතේ ඇති වෙන්න තියෙන දුක් ගැන කවර කතාවද? ඉතින් ඊට පස්සේ මෙහෙම හිතලා මේ ලාමක කාමයට නම් වැටෙන්න බෑ. ඒ නිසා ඊට වඩා හොඳයි ජීවිතේ නැති වෙන එක කියලා හිතලා ඔහොම හිතා ඉන්නකොට දවසක් ඒ වැඩ හිටපු ආරාමෙට සර්පෙක් ආවා. ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ සර්පයාව කවරයකට දාලා මල්ලකට දාලා
අරන් යන්න හැදුවා ඈතට ගිහින් දාන්න. ආහා කෝ දෙන්න ඕක මං අරන් යන්නම් කියලා අර සර්පයා අරගෙන ගියා. දැන් විශාල නාගයෙක් ඇවිත් හිටියේ. ඉතින් මේ නයාව අරගෙන ගිහිල්ලා අර සර්පයාව අතහැරලා දාන්න යනවා වගේ ගිහිල්ලා මේ සර්පයාවලව දෂ්ට කරවගෙන අපවත් වෙන්න හිතුවේ. සර්පයා අරගෙන ගිහිල්ලා අර මල්ලට අත දාලා කැලේට ගිහිල්ලා අත දාලා හෙල්ලුවා කිසි වගක් නැහැ සර්පයා. ඊළඟට එහෙම් මෙහෙන් තැලුව කරදර කරා ඒත් මුකුත් කරන්නේ. ඊට පස්සේ ඔළුවෙන් අල්ලලා ඇදලා අරගෙන එහෙම් මෙහෙන් හෙල්ලුවා ඒත් නැහැ. අවසානයේ මේ හොලවල තද කරලා ගහලා හිරිහැර කරලා මේ සර්පයාට නොයේ කිංසා කරලා බැලුවා. මේ සර්පයා දෂ්ට කරන්නේ නැහැ. නාගයෙක් නම් පෙනේ පොන්නේ නැහැ. එහෙමත් නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අර අනික් භික්ෂූන්ට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලා මේ සර්පෙක් නොවේ මං අත දාලා බැලුවා ඒත් නැහැ. මං දෂ්ට කරවන්න බැලුවා ඒත් දෂ්ට කරේ නැහැ. ඌ ගැරන්ඩියෙක් ඌ ගියා කිව්වා. මේ කාරණාව කතා වුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේව මේ දේ කරන්න හදලා තියෙන්නේ මේ අපවත් වෙන්න ඕන වෙලා අපවත් වෙන්න හිතලා කියලා දැනගත්තා. ඉතින් මේ සප්පදාස ස්වාමීන් වහන්සේ අවසානයේ ජීවිතේ නැති කරගන්න එක මීට වඩා හොඳයි. මේ සසුන් බඹසර වාසය කරන්න බැරි වෙන එකේ කියලා හිතලා ගිහි ජීවිතේ වැටිලා මහා දුක් අන්දකට පැටලෙනට වඩා හොඳයි කියලා මහා දුකකටපත් වෙලා සියදී නසා ගන්නත් හැදුවා. ඉතින් මේ වෙලාවේ බෙල්ලේ නහර කපා දාන්න හදනකොට ඒ මොහොත වෙද්දී යන්තම් සිහිය ඉපදුනා. යන්තම් සතර සතිපට්ඨානෙ වඩලා ධර්ම අවබෝධ කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ සප්පදාස ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ ධර්ම අවබෝධ කරලා අරහත්ත්වයටපත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේට ඒ කාරණාව අදාළට පස්සේ බුදුරජාණන් වහන්සේ සසරේ වෙච්ච සිද්ධියත් එක්ක මේ වගේ දෙයක් කර්මයේ විදිහට අරගෙනයි මේ දේ සිද්ධ වුණේ කියලා අතීත කතාවත් එක්ක සිදු වුණ සිදුවීම් වදාළා. එතකොට බලන්න පින්නතුණි ඒ කතාවෙන් කියවුනේ පුංචි දෙයක් මුල් කරගෙන මේ පුංචි සත්කාරයක් මේ ආමිෂයේ තියෙන පුංචි දෙයක් මුල් කරගෙන ඒ භික්ෂුවකගේ ගුණධහමට හානි කරන සිතුවිල්ලක් ඇති කළා. ඒ සිතුවිල්ල කොයිතරම් බාධක වුණාද සසරේ. අවුරුදු 25ක් පුරාවට බඹසර සසුන් බඹසර සුව පහසුවෙන් වාසය කරන්න බෑ. එතකොට බලන්න මේ ලාමක පාපී අකුසල් සිතුවිල්ලකින් පුංචි වචනකින් ඒ වගේ අයහපතක් කරා නම් නිന്ദා අපහාස වලින් ගැරහුම් වලින් ගුණෝතුන්ට ගරහලා නිന്ദා අපහාස කරද්දී කොහොමනම් රැස් වෙනවද? හාත්පස ඝන අන්ධකාරයෙන් පිරුණ ලෝකාන්තරිකේ නැමැති නරකයක් තියෙනවා. අන්නේ නරකේ තමයි කියනවා බොහෝ අය උපදින්නේ. ඒ වගේ පාපී අකුසල් කරන ගුණෝතුන්ට ගරහන ඒ වගේ උදවේ. එතකොට බලන්න විපාක හැදෙන හැටි. දැන් මේ භික්ෂු මේ සප්පදාස මහරහතන් වහන්සේට සසරේ අර කාමයන්ගේ ආස්වාදයෙන් කතා කරලා භික්ෂුවකට සිතනම ගයන්න කියලා හිතලා. ඒ භික්ෂුවට අනතුර සිද්ධ වුණේ නැහැ අවසානයේ. ඒ භික්ෂුව අරහත්ත්වයටපත් වුණා කාශ්‍යප බුද්ධ ශාසනය. නමුත් ඒ සිතුවිල්ලක් උපදවලා අයහපත ඇති කරපු එක සසරේ මේ තරම් විපාක දුන්නා. සාමාන්‍ය ලෝකෙට වෙන ඉපත් ගැන කවර කතාවද? පින්නතුනි ඊළඟට අපි බලමු පටාචාරා තෙරණින් වහන්සේගේ කතාව. පටාචාරා භික්ෂුණිය ධර්ම අවබෝධ කළේ මේ ජීවිතේ ගොඩාක් දුක් හන්දක් විඳලා. සියලු දේම අහිමි වෙලා මහා දුක් හන්දක පැටලලා හිටියේ. ඒ අතරින් තමයි ධර්මය අහන්න අවස්ථාව ලැබුණේ. සවැත් නුවර මහා ධනවත් පවුලක තමයි මේ පටාචාරා ඉපදිලා හිටියේ. ඉතින් ඒ සිටු පවුලේ දර පලන්න ආපු 16කට මේ පටාචාරාව හිත බැඳුණා. පටාචාරගේ හිත බැඳිලා මේ 16ත් එක්ක පැනලා ගියා. දැන් සිටු මාලිගාවේ ඉන්න දෙන්නේ 16ක් එක්ක. පැනලා ගිහිල්ලා දුර ඈත පළාතක කටුමැටි පැලක් කටවගෙන ඒකේ ජීවත් වුණා. ස්වාමියයි බිරිඳයි විදිහට. මෙහෙම ජීවත් වෙද්දී කාලයක් යද්දී දරුවෙක් ලැබෙන්න කාලය ආවා. අන්න එතකොට තමයි පටාචාරට අම්මා තාත්තා සිහි වෙන්න ගත්තේ. අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් කොච්චර වෙහෙසෙන්නේ නැද්ද කියලා
දරුවෙක් ලැබෙන ලඟ වෙනකොට තමයි කියනවා සිහි වෙන්න ගත්තේ හොඳට. ඉතින් අඬා කිව්වා අනේ අපේ අම්මා තාත්තා ඉන්න තැනට යන්. අපිට අම්මයි තාත්තයි සමාව දෙයි අපේ වැරද්දට. ඒ නිසා යන් කිව්වා. කියලා අම්මයි තාත්තයි ළඟට යන්න හදලා මෙහෙම කතා වෙද්දී අර 16 කියනවා මට කොහෙද ඔහෙ යන්න පුළුවන්කම හම්බෙන්නේ මට මොනවා කරාවිද ඔහෙ ගියොත් එහෙම කියලා බය වුණා. කැමති වුණේ. ඊට පස්සේ මේ 16 අකමැත්තෙන් ඉන්න හින්දා අර පටාචාර තනියම යන්න පිටත් වුණා. පිටත් වෙන්න යද්දී ඒ ළඟදිම දරුවෙක් ලැබුණා. ඊට පස්සේ අර 16 ස්වාමියා ආපහු හොයාගෙන ඇවිල්ලා ආපහු අර ගෙදරට එක්කරගෙන ගිහිල්ලා ඒ දරුවත් එක්ක කාලය ගත කරා. ඔහොම කාලයක් යද්දී දෙවෙනි දරුවත් ලැබෙන්න ලං වුණා. දෙවෙනි දරුවා ලැබෙන්න ලං වෙද්දී ආයෙත් අඬන්න ගත්තා අනේ අපි අම්මයි තාත්තයි ළඟට යමු. අම්මයි තාත්තයි දැන් දරුවෙක් ඉන්න හින්දා දරුවා දකිද්දී සැනසෙයි. ඒ නිසා නින්දා බනින්න එකක් නැහැ යන් කියලා. ඉතින් ඔන්න දරුවත් එක්ක එහෙනම් යන්කෝ කියලා පිටත් වුණා යන්න. අතරමඟ අචිරවතී ගංගාව කිට්ටු වෙගෙන එන හරියේදී ඒ අචිරවතී ගංගා හරියේදී මහා වර්ෂාවක් ඇවිල්ලා දෙගොඩ තලා වහින්න පටන් ගන්නවා. වැහි පොද එක දෙක වැටෙන වෙලාවේ දැන් බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. අර ස්වාමියා දුවගෙන ගිහිල්ලා කොලාතු ටිකක් කඩලා මොනවා හරි කරලා වැස්සෙන් තෙමින් නැතුව ඉන්න තැනක් හදන්න බැලුවා. ඒ අතරේ ඒ ගහක කොලාතු කඩන්න යනකොට එතන ස්නායෙක් ඉඳලා සර්පෙක් දෂ්ට කරලා මරණයටපත් වුණා. මෙහෙම මරණයටපත් වුණාට පස්සේ ස්වාමියා තාම ආවේ නැහැ කියලා බලාගෙන ඉඳලා අර පටාචාරය යනවා ස්වාමියාව බලන්න. දැන් වැස්සෙන් හොඳටම තෙමිලා. ඒ අතරේ අනික් දරුවත් ලැබුණා. මෙහෙම විපතටපත් වෙලා හඬා වැළපෙමින් ඉද්දි දරුවත් එක්ක ස්වාමියා බලන්න බොහොම අමාරුවෙන් හොයාගෙන යනකොට කිට්ටුව තැනකම ඇද වැටිලා ඉන්නවා දැක්කා. ඒ දැකපු දැක්මෙන්ම සිහි විකල් වෙන්න ගත්තා. අහෝ මට වෙච්ච විපතක්. කරන්න දෙයක් නැහැ. දරුවත් එක්ක කරගෙන අර එදා උපන් සිඟිත්තත් වඩාගෙන අම්මලා ඉන්න තැනටවත් යනවා කියලා අඬාම පිටත් වුණා. මෙහෙම යනකොට ගඟෙන් එතර වෙන්න මහා ජල කඳක් ලොකු වැස්සක් වැහැලා. පොඩ්ඩක් තේරෙන දරුවා ගඟේ මෙගොඩ තියලා අනික් දරුවව අලුත් උපන් දරුවා වඩාගෙන එගොඩට ගියා. එගොඩින් ඒ දරුවා තියලා ආපහු මෙගොඩට එන්න හදනකොට ඒ අතරෙදී උකුස්සෙක් ඇවිල්ලා අර අලුත් උපන් දරු සිඟිත්තව ඩැහැගෙන යන්න. වටේ කැරකිනවා. දැන් පටාචාර ගඟ මැද. කෑ ගහලා අර උකුස්ස එලවන්න හදන සද්දෙට අනිත් පොඩි දරුවා හිතුවේ මට කතා කරනවා කියලා. ඒ දරුවත් පැන්න ගඟට ගහගෙන ගියා. එගොඩ හිටපු දරුවා උකුස්සව අරන් ගියා. දැන් පොඩි දරුවා කෑග ගහ අර ගඟේ ගිලිලා යනවා. අම්මට පේනවා. කර කියා ගන්න දෙයක් නැහැ. සිහි විකල් වෙලා. අඳෝනා තියමින් කෑ ගහමින් අම්මයි තාත්තයි ඉන්න තැනටවත් හොයාගෙන යන්න පිටත් වෙනවා. මේ අතරෙදී ගමට යනකොට ඒ අම්මයි තාත්තයි දෙන්නත් ඊට කලින් දවසේ මිය පරලෝ ගිහිල්ලා චිතකයේ දැවෙනවා. දැන් මේ වගේ දුක් කන්දක් එක දිගට ගලාගෙන ඉද්දී කෙනෙක්ගේ ජීවිතේ සියලු දේවල් අහිමි වී යනවා පේනවා. සිහි කල්පනාවක් තියෙන පරිසරයක් නැති වෙලා මේ ඔක්කොම නැතුව සිහි විකල් වෙලා වැළපෙමින් කෑ ගහගෙන ඒ මේ අත දුවන්න ගත්තා. ඇඟේ ඇඳිවතත් නැහැ. අවසානයේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ ධර්ම දේශනා කරද්දී මෙන්න මෙතෙන්ටත් කැරකිලා ගියා. ඇඟේ ඇඳිවතක්වත් නැතුව කෑ ගහගෙන එන මේ කාන්තාව දකිද්දි මිනිස්සු මොනවනම් කරනවද? ගහනවා ඇති, එලවනවා ඇති. ඉතින් මේ නොයේ කරදර අකරදැප මැද්දේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට මේ පටාචාරාව ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට යනවත් එක්ක පින්වත් නැගණිය සිහිය උපදවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ආමන්ත්‍රණයෙන්ම ඒ සැනින්ම සිහිය උපන්නා. සිහි කල්පනාව ඇති වුණා. ධර්මයේ පිහිට පිළිසරණ ලැබුවා. බුද්ධ ශාසනයේ ධර්මාවබෝධ කරන්න වාසනාව
භික්ෂුණියක් වුණා. ඒ සිහිනුවන කොතෙක්ද කියනවා නම් විනයධර භික්ෂුණීන් අතර අගතනතුර ලැබුණේ පටාචාරා භික්ෂුණීන් වහන්සේට. විනයධර භික්ෂුණීන් අතර අග්‍රවෙන්න පින්බලයක් තිබූ පටාචාරාව බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ කිසි විනයක් නැතුව, සිහි කල්පනාව නැතුව ධර්මයේ පිහිට ලැබුවා. දවසක් පටාචාරා තමන්ගේ පාදෝවණය කරලා වතුර දාද්දි ඒ වතුර පොඩි දුරක් ගලාගෙන ගිහිල්ලා නැවතිනවා දැක්කා. තව පාරක් පාදවලට වතුර දාද්දි තව ටිකක් දුරට ගිහිල්ලා ඒ වතුරත් නැවතුණා. ඊළඟ පාර වතුර දාද්දි ඊට වඩා ටිකක් දුරට ගිහිල්ලා ඒ වතුරත් පොළොවට උරාගෙන නැති වෙලා ගියා. පටාචාර කල්පනා කරනවා මේ වගේ තමයි අපේ ජීවිතෙත්. කෙනෙක් පුංචි කාලෙම මනුලොවින් සමුගන්නවා. තව කෙනෙක් තරුණ වයසට එද්දි ජීවිතය අවසන් වෙලා යනවා. තව කෙනෙක්ගේ ජීවිතේ කෙලවරට ඇවිල්ලා ජීවිතය අවසන් වෙලා යනවා. ඒ නිසා මේ ජීවිත පැවැත්මේ ස්ථිර බවක් නැහැ. අස්ථිර බවක්මයි තියෙන්නේ. අසාරවත් බවක්මයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අස්ථිර වූ ජීවිතේ කිසි හරයක් දකින්න බෑ කියලා ජීවිතයේ අසාර බව ගැනම සිහිය උපදවාගෙන කල්පනා කරද්දී ධර්ම අවබෝධ කරන්න නුවණ මෝරන්න ගත්තා. ඒ වෙලාවේ මේ කල්පනා කරන පිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ ආලෝකයක් යොමු කරලා ගාථාවක් වදාලා. යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්‍යයන්. සියයක් කවුරුදු ගෙවා දැමුවත් සැබෑ තතු ජීවිතයේ දකින්න නැතුව ඒ අවුරුදු 100න් පළක් නැහැ. හැබැයි එක දවසක් ජීවිතේ ගෙවනවා නම් ජීවිතයේ යථා ස්වභාවය නුවණින් දැකලා හේතු නිසා හට ගැනීම, හේතු නැතිවීමෙන් නැති වී යන මේ ජීවිතයේ යථා ස්වභාවය ගැන දකිමින් නුවණින් දැකලා එක දවසක් ජීවිතේ ගත කරනවා නම් ඒ ප්‍රඥාව උපදවාගෙන ඒ එක දවස වඩාත් ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මේ සසරේ තියෙන්නේ හැමතැනම සැප උපදවන දෙයක් නෙමෙයි. අනතුරුදායක සතර අපායේ වැටි වැටි යන දුක් සහිත ගමන. ඒ ගමන අතරතුර තමයි අපිට පිනක් දහමක් කරගන්න ඉඩක් ලැබිලා තියෙන්නේ. යහපතේ හැසිරෙන්න උපකාර ලැබෙන්නේ. ඉතින් මේ ගුණදහම් ජීවිතයට ඇති කරගන්න නොලැබුණොත් අපේ ජීවිතයට වෙන විපත කියන්න බැරි තරම්. අනිත් එක පින්නතුනි අපට කතා කරන්න වචන ලැබුණ වෙලාවේ අපි කතා කරන්න ඕනේ ගුණදහමක් උපදවා ගැනීම ගැන. යහපතේ හැසිරීම ගැන, කුසල් උපදවා ගැනීම ගැන. එහෙම නැත්නම් ජීවිතයට අනතුරක් වෙලා අපේ ජීවිතයට ඒ අනතුර නිසා දුගතියට යනවා කියන එක පේන්නේ තේරෙන්නේ. මොකද මේ මනුස්ස ජීවිතේ පුංචි කාලයක් තියෙන්නේ. නොඑක් විදිහට ලෝකෙ කැළඹිච්ච දේවල් දකින්න ලැබෙනවා. ඒ කැළඹිච්ච ලෝකෙම අපි තවත් ඒක කැළඹීමකම පුරුකක් වෙලා හිටියෝ. ඇති වැඩේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා මේ ලෝ සතුන්ගේ ස්වභාවය හරියට මේ වගේ. එදා සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී පහන් දැල්ලට ඒ වටේ ඉන්න පළඟැටිය ඇවිල්ලා අර දැල්ලට පැනලා තටු පිච්චෙනවා. එක තට්ටක් පිච්චුණත් ආයෙ කැරකිලා අර දැල්ලටම පයින්නවා. අවසානයේ පිච්චිලා ඇදගෙන වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝ සතුන්ගේ ස්වභාවයත් මේ වගේ. පින්පව් කර්මඵල ගැන පිළිගැනීමක් නැහැ. සිතින් කයින් වචනෙන් යහපතේ අයහපතේ හැසිරීම කියන දේ හඳුනන්නේ නැහැ. යහපත කියලා අයහපත කරනවා. කුසලයේ කියලා අකුසලයේ කරනවා. එහෙම මුලා වෙලා ගිය ලෝකේ අර ගින්නට අහුවෙච්ච පළඟැටිය වගේ අවසානයේ දැවිලා සතර අපායෙන් නවතින්නේ. එහෙම ලෝකෙක අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ තෙරුවන් සරණ තුල පිහිටලා පිනක් දහම සිදු කරගන්න ලැබීම ලෝකේ දුර්ලභයි. සීල් ගුණ දහම් ආරක්ෂා කරගෙන ධර්මයේ හැසිරෙන්න ඉඩක් ලැබීම ලෝකේ දුර්ලභයි. ඒ යහපතේ හැසිරෙන්න පුංචි ඉඩක් අපට ලැබිලා තියෙනවා. අපි හැම දිනම ගමන් කරන්නේ අති දීර්ඝ භයානක සසර ගමනක. ඒ සසර ගමනේ තියෙන අනතුරු ගැන සිහි කරලා, එහි තියෙන බිය සහිත බව ගැන කල්පනා කරලා යහපතේ හැසිරෙන්න ප්‍රමාද වෙන්න එපා කියලා වදාළේ.
අන් අයට නින්දා අපහාස ගැරහීම් වෙනුවට කල්පනා කරන්න තමන් වපුරා ගන්නා දේ තමන් අරගෙන යන්නේ. තමන් වපුරන්නේ යම් බීජයක්ද ඒ තමයි තමන් අස්වැන්න විදිහට ගන්නෙ. තමන් යමක් සිතින් කයින් වචනයෙන් කරනවද කියනවද ඒ දේ තමයි තමන්ට දායාද විදිහට ගන්නෙ. ඒ නිසා කොහේවත් යන කුණු කන්දල් ඔලුවට දාගන්න නැතුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ සිහි කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ සිහි කරන්න. ඒ පිවිතුරු නිර්මල ගුණ ඇති නිකලෙස් මහ රහතන් වහන්සේලාගේ ඒ සංඝ පරපුරේ අනන්ත ගුණ කඳ සිහි කරන්න. ඒ සරණ ඔබට රැකවරණේ. සසරේ අනතුරු සිහි කරන්න. ඒ ඔබට රැකවරණේ. පිනක් දහමක් කරගන්න. පින තමයි ජීවිතේට උපකාරයට තියෙන දේ. දුසිල්වත් ජීවිතේ ගත කරා නම් සිල්පදයක් රැකගන්න. එක එක හරි සීලයෙන් වැඩෙන්න ගන්න. එක එක සිල්පදෙන් හරි වැඩෙන්න. සීලාදී ගුණේ ජීවිතය ඇති කරගන්න. ඒක ලෝකෙට පේන්න නෙමෙයි. තමන්ගේ අභ්‍යන්තර යහපත පිණිස. ඊළඟට මේ ලෝකේ සත්පුරුෂයන්ගේ ඇසුර ලැබෙන අවස්ථාවක ඒ ඇසුර මගහැර ගන්න එපා. සතර අපාය වැටිලා දුක් විඳින්න වෙද්දී වටේ ඉන්න කවුරුත් එන්නේ නැහැ බේරන්න. වෙන කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. තමන් කරගත්තු දේ තමන්ට අරගෙන යන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කෝකාලික දේවදත්ත වගේ අය. ඊළඟට ගිහි ගෙවල් වල ඉන්න ඇත් හිටියා මාගන්ධිය වගේ අය. කාන්තාව පවා හිටියයි වගේ. ඉතින් එහෙම ලෝකෙක සත්පුරුෂ ගුණවත් උතුමනුත් හිටියා. බිම්බිසාර රජතුමා, අනාථපිණ්ඩික සිටුතුමා, විසාකා මහෝපාසිකාව, නන්ද මාතාව, කුජ්ජුත්තරා කොයිතරම් හිටියද? එතකොට මේ ලෝකේ බුද්ධ කාලෙත් ඒ දෙපැත්තම තිබ්බා. අදත් ඒකේ වගේම තියෙනවා. හෙටත් ඒක එහෙමයි. ඒ නිසා මේ ලෝකේ ප්‍රශංසාව විතරක් ලබන කෙනෙකුත් නැහැ. නින්දා විතරක් ලබන කෙනෙකුත් නැහැ. නින්දා ප්‍රශංසා දෙකම ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නිහඬව හිටියත් මේ ලෝකේ බනිනවා. කතා කරත් බනිනවා. වැඩිපුර කතා කළත් නින්දා පහස තියෙනවා. ඒ නිසා මේ ලෝකේ නින්දා විතරක් ලැබූ ප්‍රශංසා විතරක් ලැබූ කෙනෙක් නැහැ. නත්ති ලෝකේ අනින්දිතෝ. නින්දා නොලබපු කෙනෙකුත් ලෝකේ නැහැ. ඒ නිසා මේක ලෝක ධර්මතාවය. අටලෝ දහමට අයිති දෙයක්. ඒ අතරේ ගුණෝතුන්ගේ ගුණ කතා කිරීම ඔබට බාරයි. තමන්ට සත්පුරුෂ ඇසුරෙන් සැලසෙන යම් යහපතක් ඇද්ද? ඒ යහපත කතා කිරීම ඔබට බාරයි. මොකද ඒ සත්පුරුෂ සමාගමෙන් තමයි සත්පුරුෂ ඇසුරෙන් තමයි ජීවිතේට යහපත සැපත උපද්දවල දෙන්නේ. ඒ සත්පුරුෂ ඇසුරේ ගුණ නිතර කල්පනා කිරීම ජීවිතයේ සැපේ උපදවා දෙනවා. ඒ නිසා පින්නතුනි ඔබ කල්පනා කරන්න. අප හැම දිනාටම සසර ගමනක අනතුරුදායක බවක් තියෙනවා. ඒ අනතුරුදායක බව ගැන අහන්න ලැබෙන්නේ බුද්ධ ශාසනය ගැන දැනගන්න ලැබෙද්දී. ඒ සද්ධර්මයෙන් ඒ උතුම් යහපත අපේ ජීවිතවලට ලැබුණ වෙලාවේ ජීවිතයට යහපත ආරක්ෂාව රැකවරණය ඇති කරගන්න ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න සිහිනුවන උපදවා ගන්න. යහපතේ හැසිරෙමින් කුසල් දහම් වඩන්න සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් ජීවිතයට ඇති කරගෙන උතුම් තිසරණේ රැකවරණ සලසාගෙන සිල් ගුණ දම් පින් දහම් ජීවිතය එකතු කරගන්න. ඒ ගුණ නුවණින් වැඩෙන්න සීල යහපත ඇති කරගන්න. තෙරුවනේ අනන්ත ආශිර්වාදයේ හැම දිනාටම එකසේ සැලසේවා. අද දවසේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගණේමුල්ල පිටවෙල නොම්බර 251 ඒ යන ලිපිනේ පදිංචි පින්වත් HAD කමලාවතී මෑණියන් දූ දරුවන් සහ මුණුබුරු මිනිපිරියන් ඇතුළු පින්වත් හැම දෙනාගේම දායකත්වයෙන් අද ධර්ම දානයේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ජූනි මාස 27 වන දිනට මීට වසර 2කට පෙර මිය පරලෝකීය ගණේමුල්ල නිරෝෂ් සමූහ ව්‍යාපාරයේ අධිපති BA පද්මසිරි මහතාට ඒ වගේම BA විලියම් අප්පුහාමි ස්වාමි පුරුෂයාට BA අමරසිරි පුතණුවන්ට සහ BA රංගනී මදුසානි මිනිපිරිය ඇතුළු ඒ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන අරමුණින් අද මේ ධර්ම දානය සිදු කරන්නේ. ඉතින් අද දවසේ මේ ධර්ම ශ්‍රවණමය වශයෙන් ධර්ම දානමය වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මය
පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සීක බල ධර්මයන්ගින් වැඩෙත්වා ඒ සියලු දෙවියෝ තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ ප්‍රධාන අනුශාසක පින්වත් අලුදෙණිය සුබෝධි ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න සියලු පින් හේතු වාසනා වේවා. ඊළඟට අද දවසේ මේ ධර්ම දානය විශේෂයෙන් සිදු කරන්නේ ජූනි මාස 27 වන දිනට මිය පරලෝක ගොස් වසර 2ක් සපිරෙන ගණේමුල්ල නිරෝෂ් සමූහ ව්‍යාපාරයේ අධිපති බී.ඒ. පද්මසිරි මහතාට, ඒ වගේම බී.ඒ. විලියම් අප්පුහාමි ස්වාමි පුරුෂයාට, බී.ඒ. අමරසිරි පුතුණුවන්ට සහ බී.ඒ. රංගනී මදුසානි මිනිපිරිය ඇතුළු ඒ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස හැම දෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය යම් ඥාති පිරිසක් වේද ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව පරලෝ සැපයට පත්වෙත්වා, පරලෝ සුඛී සූපත් භාවයට පත්වෙත්වා, සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලබත්වා. ඔබ හැම දිනාටම මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන්ව සුවසේ සීලාදී ගුණ ධම්ම ආරක්ෂා කරගන්න, ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ රැස් කළ සියලු පින් එකසේ හේතු වාසනා වේවා. ඒ වගේම අද දවසේ ධර්ම දානමේ දායකත්වයේ දරන එච්.ඒ.ඩී. කමලාවතී මෑණියන්, දූ දරුවන්, මුණුබුරු මිනිපිරියන් ඇතුළු ඒ හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්නතුන්ගේ ධාර්මික බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ හැම දෙනාටත් ඔබ හැම දෙනාටම සියලු යහපත සැපත පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු කුසලානිසංස ධර්මය එකසේ හේතු වාසනා වේවා. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.